හරි මෙතන අපිට කතා කරන්න කියලා තියෙන්නේ පරිගණකයක් තුළ ක්‍රියාත්මක වෙමින් පවතින යෙදුමක් ක්‍රියාත්මක වීමේදී මෙන්න මේ කියන අතාත්වික මතක ලිපිනය හා සම්බන්ධ වෙයි. මෙම පරිගණකයේ උපරිම ප්‍රවේශ විය හැකි අතාත්වික මතක ලිපින අවකාශය කිලෝබයිට්ස් වලින් ගණනය කරන්න. රයිට් මෙතන මේ පේපර් එකේ ස්කෑන් කොපි එකේදී ලියපු එකකුත් තියෙනවා. එතකොට කොහොමද අපි මේක ලියාගන්නේ? අපිට දීලා තියෙනකොට මෙමරි ඇඩ්‍රස් එකක් මෙමරි ඇඩ්‍රස් එකෙන් කියන්නේ මෙමරි ඇඩ්‍රස් එක අපිට දීලා තියෙන්නේ ඇඩ්‍රස් එකේ තියෙන සම්පූර්ණ බිට්ස් ගාන කොච්චරද කියලා හොයාගන්න. එතකොට සම්පූර්ණ මතක අවකාශය කියන එක නැත්නම් මැක්සිමම් මෙමරි කැපැසිටි කියලා අපි කියනවා. ඕකට විවිධ නම් කියනවා. උපරිම මතක ධාරිතාව කියලා කියනවා. උපරිම මතක අවකාශය කියනවා. උපරිම ලිපින අවකාශය කියලා කියනවා. රයිට්? කෙසේ හෝ මේගොල්ලෝ කතා බහ කරන්නේ total capacity එක ගැන. right? එතකොට ඒක අරගන්න අපිට පුළුවන් address එකේ තියෙන සම්පූර්ණ බිටු ගන්න දෙකේ බලයක් විදිහට ගත්තම අපිට එනවා total memory capacity එක කොච්චරද කියන එක. එතනදී ඔයගොල්ලෝ මේ තියෙන address එකේ bits ගාන ගණන් කරගන්න ඕනේ. right? ඒතර මෙතන bits වලින් ගත්තොත් ඔයගලන්ට තියෙනවා නේද? තව පොඩ්ඩක් මේ අකුරු සයිස් එක පොඩි කරලා ලියන්න නැත්තම් නේද බිට්ස් ගත්තොත් 3යි 4යි 5යි 6යි 7 8 9 10 11 12 13 14 15 16ක් තියෙනවා. ඇඩ්‍රස් එකේ බිට්ස් වලින් ගත්තොත් මේ 1.16ක් තියෙනවා. රයිට්? ඒ නිසා බොහොම පැහැදිලිව උපරිම මතක අවකාශයේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2.16 වෙනි බලය. රයිට්? හැබැයි මෙතන මේ ප්‍රශ්නේදී සඳහන් කරලා නැහැ ඕගොල්ලන්ගේ මතකය bit addressable මතකයක්ද byte addressable මතකයක්ද කියන එක. right? එතකොට ඕක ආකාර දෙකටම හදන්න පුළුවන්. right? අපි bit addressable කියලා හිතුවොත් සිංහලෙන් කිව්වොත් බිටු යොමුගත. right? බිටු යොමුගතයි කියලා අපි ගත්තොත් බිටු යොමුගත කියලා අපි උපකල්පනය කරොත් අපිට උත්තරේ එනවා උපරිම මතක අවකාශය සමානයි 2.16ක් බිට්. හරි? right? ඕකම අපි බයිට් යොමුගත කියලා හිතුවා. byte addressable කියලා අපි ගත්තොත් ඔයගලන්ට මේ උපරිම මතක අවකාශය එන්නේ 2.16ක් byte වලින්. right? දැන් මේ මාකින් ස්කීම් එකේදී ඔය ಜಾති දෙකටම ඔයගලන්ට ලකුණු දීලා තිබුණා. right? 2.16ක් බිටු අරගෙන කිලෝබයිට් වලට හරවලා ගන්න උත්තරයයි 2.16ක් බයිට් අරගෙන කිලෝබයිට් වලට හරවලා ගන්න උත්තරයටයි දෙකටම ලකුණු දීලා තිබුණා. හැබැයි දැන් ඕගලන්ට ඇඩ්‍රසින් මොඩ් එකක් කියලා නැත්තම් හොඳට මතක තියාගන්න මේ කතා කරන්නේ බයිට් යොමුගත මෙමරි එකක් ගැන කියලා. right? ඒතර දැන් බලාපොරොත්තු වෙන්නේ ඇඩ්‍රසින් මොඩ් එකක් කියලා නැත්තම් කැපැසිටි එක බයිට් කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ කියලා තමයි
දැන් තියෙන්නේ. right? එතකොට අපි කොහොමද මේ බයිට් එක බිට් කරන්නේ? බයිට් එක කිලෝබයිට් කරන්නේ කිලෝබයිට් වලින් යහන්නේ. right? එතකොට 216ක් බිට් කියන එකෙන් අපි හදා ගන්න ඕනේ කිලෝබයිට්. එතකොට බිට් එක බයිට් වෙලා බයිට් එක කිලෝබයිට් වෙන්න ඕනේ. right? එතකොට මට පුළුවන් 216 විදිහටම පහලට අරගන්න. බිට් බයිට් කරන්න මට ඕන වෙනවා 2 ඍණ 3 වෙනි බලයක්. ඒ කියන්නේ 8ෙන් බෙදන්න ඕන කියන එක මේ කියන්නේ. බයිට් කිලෝබයිට් කරන්න මට ඕන වෙනවා 2 ඍණ 10 බලයක්. මොකද කිලෝබයිට් එකක් කියලා කියන්නේ බයිට් 1024ක්. බයිට් 1024ක් කියලා කියන්නේ 2 10 වෙනි බලයක්. ලොකු පොඩි ඒකකයක ඉඳලා ලොකු ඒකකයක් පැත්තට යනකොට අපි ඒ බයිට් ගණන ගන්න 2 ඍණ බලයක් විදිහට. කිලෝබයිට් එකක් බයිට් කරන්න වුණාම 2 10කින් අපි ගුණ කරනවා. බයිට් කිලෝබයිට් කරන්න වුණාම 2 ඍණ 10කින් අපි ගුණ කරනවා. right? මෙතනදී ඕගලන්ට පුරුදු බෙදන රටාවක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. මොකද මේකට ඔයාලට උත්තරේ එනවා. මේකේ උත්තරේ එන්නේ කිලෝබයිට් වලින්. ළමයි තප්පරයක් ඉන්න ඉන්ස්ටිටියුට් එකෙන් කතා කරන්නේ. right? එතකොට මෙතනට එනවා 216 වැඩි කිරීම 2 ඍණ 13ක් කිලෝබයිට්. right? ඒ කියන්නේ 2 3යි කිලෝබයිට්. ඒ කියන්නේ 8යි කිලෝබයිට්. right? බයිට් කිලෝබයිට් කරන්න කිව්වොත් ඒකට තියෙන්නේ බොහොම ඩිරෙක්ට් කන්වර්ෂන් එකක්. 216 විදිහටම ගන්නවා. බයිට් කිලෝබයිට් කරන්න 2 ඍණ 10ක් ඕගලන්ට අවශ්‍යයි මේ කන්වර්ෂන් එකට. right? එතකොට ඔයාලට මේ උත්තරේ එන්නේ කිලෝබයිට් වලින්. ඒ කියන්නේ 2/6ක් කිලෝබයිට්. right? ඒ කියන්නේ 64යි කිලෝබයිට්. එතකොට මේ 2012 පේපර් එකේදී 8යි කිලෝබයිට් ගත්තත් 64යි කිලෝබයිට් ගත්තත් දෙකටම ලකුණු දුන්නා. right? හැබැයි දැන් මතක තියාගන්න මේ යොමුගත ආකාරයක් කියලා නැත්තම් ඇඩ්‍රසින් මොඩ් එකක් කියලා නැත්තම් by default අපි අරගන්න ඕනේ බයිට යොමුගත කියලා. පැහැදිලිද? හරි. අඩුපාඩු තියෙනවා නම් ඒක හදාගන්න මම ඊළඟට මාකින් ස්කීම් එක පෙන්නන්නම් කොහොමද ලකුණු වෙන් වෙලා තියෙන්නේ කියලා. පුළුවන් ඉක්මනට විභාග පවත්වන්න කියලා. මේ දෙක අතර පැවතිච්ච
තාම ලියන කවුරු හරි ඉන්නවද? right හරි මේ තියෙන ලකුණු හම්බෙච්ච විදිහ right එක ලකුණයි හරි ඊළඟට අහලා තියෙනවා දෙවෙනි එකෙන් මේ address range එක ඒ කියන්නේ memory address එක ගන්න පුළුවන් අඩුම අගය මොකද්ද ගන්න පුළුවන් වැඩිම අගය මොකද්ද කියලා address range එකක් අපි දෙනකොට දෙන්නේ එහෙම right එතකොට address range එකේ අඩුම අගය විදිහට ගත්තොත් අපි දැන් ගානේදී අඳුනගත්තා මෙයා ගාව bit 16ක් තියෙනවා කියලා right එතකොට bit 16ක් කියලා කියන්නේ අඩුම එක්කෙනා නැත්නම් අඩුම ඇඩ්‍රස් එක වෙන්නේ 0.16ක් right ඒ කියන්නේ මෙයාගෙන් නිරූපණය මේ දෙකේ පාදයක්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවක්නේ මෙයාගේ නිරූපණය වෙන්නේ බිඳුව කියන 10 පාදයේ සංඛ්‍යාව right විශාලම ඇඩ්‍රස් එක වෙන්නේ මේ ඔක්කොම එකේ වයින් පිරෙන්න ඕනේ එතකොට මේක එකේ වයින් පිරුණාම මේක ගොඩක් විශාල අගයක් මේ අගය අපි 10 පාදයේ අගයක් විදිහට පෙන්නනවා නම් 2/16 වෙනි බලය ඒ කියන්නේ ඇඩ්‍රස් එකේ තිබ්බ බිටු ගාන 2 බලයක් විදිහට අරගෙන ඒකෙන් එකක් අඩු කරලා පෙන්නන්න ඕනේ එතකොට ඔයගලන්ට රේන්ජ් එක ලියනකොට 0.16 සිට 1.16 දක්වා කියලා 0.16ක් ලියලා සිට 1.16ක් ලියලා පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. right මේ 10 පාදයක් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. ඒ විදිහට අරගෙන යන්න පුළුවන්. right හැබැයි මතක තියාගන්න address range එක ලිපින පරාසය කොහොමද හැදෙන්නේ කියන එක සම්පූර්ණ address එකේ කියන්නේ address එකේ සම්පූර්ණ දිගට බිඳුම පෙළියක් දැම්මම පුංචිම address එක හැදෙනවා එකේව වලින්ම පිරෙව්වම විශාලම address එක හැදෙනවා හරි ඊළඟට තුන්වෙනි කොටසේ ඔයගලන්ගෙන් අහලා තියෙනවා පිටුවක තරම කිලෝ බිටු 4ක් නම් පිටු අංකය නිරූපණය කිරීම සඳහා බිටු කීයක් ප්‍රමාණවත් වේද right දැන් මේගොල්ලෝ මේ virtual memory එකක් ගැන මේ කියලා තියෙන්නේ right the virtual memory එකේ total size එක අපි දන්නවා right අපි හිතුවොත් මේක තමයි total size එක කියලා මෙතනත් මේ වර්ග දෙකෙන්ම ගියපු අයට ලකුණු දුන්නා කියන්නේ 8 කිලෝබයිට් කියලා හදපු අයට ලකුණු දුන්නා 64 කිලෝබයිට් කියලා හදපු අයට ලකුණු දුන්නා දැන් මේක මම 8 කිලෝබයිට් කියලා හිතුවොත් එතන මේ සම්පූර්ණ එක 8 කිලෝබයිට් ඊළඟට මේගොල්ලෝ කියලා තියෙනවා මේ පිටුවක තරම කිලෝබිටු 4ක් නම් කියන්නේ. දැන් මේ virtual memory එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ මේ විදිහේ පිටු වලින් එකතු වෙලා. පිටුවක්
නැත්නම් page එකක් කියන එක logical memory එක නැත්නම් virtual memory එක අපිට දකින්න හම්බෙන දෙයක්. ඔය පිටුවකට සමානම කොටසක් තියෙනවා physical memory එකේ නැත්නම් RAM එකේ. ඒකට අපි කියනවා frame එකක් කියලා. ඒ දෙන්නම ප්‍රමාණයෙන් සමානයි. ඒතර මේ එක page එකක size එක අපිට දීලා තියෙනවා 4 කිලෝ බිටු කියලා. right කිලෝ බයිට නෙවෙයි එක කිලෝ බිටු. right එතකොට මේ සම්පූර්ණ memory එකේ size එක දාන්නකොට page එකක size එක දාන්නකොට පිටු ගණන කීයද කියලා අපිට හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. මේගොල්ලෝ මේ මෙතනදී අහන්නේ පිටු අංකය නිරූපණය කිරීම සඳහා බිටු කීයක් ප්‍රමාණවත් වේද? පිටු අංකය නිරූපණය කරන්න කීයද කියලා දැනගන්න නම් අපිට ඕන වෙනවා පිටු ගණන. මොකද පිටු ගණන දන්නවා නම් අපිට පිටු අංකය නිරූපණය කරන්න පාවිච්චි කරන බිට් ගණන හොයාගන්න පුළුවන්. හරි. එතකොට අපිට සම්පූර්ණ මතක ප්‍රමාණය එක පිටුවක තරමින් බෙදුවම මේ පිටු ගාන කීයද කියලා එනවා. right එතකොට ඒ කැල්කියුලේෂන් එක 8 KB ට අදාළව අරගත්තොත් අපිට පුළුවන් පිටු ගණන හොයන්න අපි බෙදනවා මතක ධාරිතාව බෙදන්න ඕනේ පිටුවක තරමින්. එතකොට මතක ධාරිතාව තියෙන්නේ 8 කිලෝබයිට් පිටුවක තරම ඇවිල්ලා 4 කිලෝ බිට්. එතකොට අපිට පිටු ගාන හොයාගන්න ඕන මේ ඒකක දෙක එකම જાතියෙන් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයා කිලෝ බයිට් වල තියෙන එක කිලෝ බිට් බවට පත් කරගන්න ඕන නැත්නම් කිලෝ බිට් වල තියෙන එක කිලෝ බයිට් බවට පත් කරගන්න ඕන. right ඒතර බයිට බිටු කරන්න නම් 8කින් වැඩි කරන්නයි තියෙන්නේ. එතකොට 8 වැඩි කිරීම 8යි කිලෝ බිට් කියලා මෙතන හදාගන්න පුළුවන්. ඕක බෙදනවා 4ක් කිලෝ බිට් වලින්. right එතකොට අපිට හම්බ වෙනවා 16 කියන අගය. 4ට 4 1යි 8ට 2යි කිලෝ බිට් වලට කිලෝ බිට් කැපෙනවා. අපිට හම්බ වෙනවා 16 කියන අගය. right ඒ කියන්නේ පිටු ගාන 16යි. පිටු ගාන 16 නම් අපිට පුළුවන් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න. පිටු ගණන සමානයි 2 බලයක් පිටු අංකයේ බිටු. page bits. ඔව්. ඒ කියන්නේ 16 සමාන වෙනවා 2 බලයක් x ට. 16 කියන්නේ 2 4යි. 2 4 සමාන වෙනවා 2 x ට. ඒ කියන්නේ x කියන කෙනා සමාන වෙනවා 4ට. මෙයා තමයි පිටු අංකයට නැත්නම් පිටු අංකයේ page number එකේ බිටු ගණන විදියට. පැහැදිලි? ඉසුරු ඔයා කියන එක හරි. පිටු අංකයේ බිටු කියන්නේ page number bits කියන එක. එතකොට
පැහැදිලි වෙලා නොතිබ්බ කට්ටිය ඕක ලියා ගන්න. මම ඊට පස්සේ අර දැන් මේක 16 KB යාම ඉතින් හදන විදිහ වෙනසක් නැහැනේ. 8 KB තියෙන තැනට 16 KB දානවා. 16 KB 4 කිලෝබිට් වලින් බෙදනවා. එතකොට 16 වැඩි කිරීම 8 බෙදීම 4 කියන එක හැදෙනවා. එතකොට ඔයාට එනවා 32ක් 32 කියලා එනවා පිටු ගන්න. එතකොට පිටු අංකයේ පිටු ගන්න එනවා 5යි කියලා. පැහැදිලිද ළමයි? තමයි විනාඩියක්. හරි. ලියාගෙන ඉවරද? right දැන් අපි මට මතක විදිහට අපි memory calculation වලට අදාළව සෑහෙන ගණන් ටිකක් හැදුවා. ඔය memory calculation ගාන 2019-20 පොඩ්ඩක් වෙනස්. right ඒක ගැන අපි කතා කරන්න ඕනේ paper stick කරගෙන යනකොට මේක ගැන කතා කරමු. මොකද එතන අපිට මේ සමීකරණ ටික විතරක් මතක තියාගත්තට මදි සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාවලියත් ඔළුවේ තියාගන්න ඕනේ මේ වැඩේට උත්තරේ අරගන්න නම්. right මම එතෙන්දී උදව්වක් දෙන්නම් කොහොමද මේ වැඩේ කරගන්නේ කියන එක. දැනට අපිට ওই සමීකරණ ටිකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. මාකින් ස්කීම් එකේ තියෙන විදිහ පෙන්නන්නම්. ඒකේ ඒගොල්ලෝ විස්තරාත්මකව හදලා නැහැ. එකක 4 bits are sufficient කියලා අරගෙන තියෙනවා. අනිත් එකේ 7 bit 128ක් ඇවිල්ලා තියෙනවා. 64ක් අතන ආවෙ ළම. මම 16ක් කියන 16 නෙමෙයි 64 නේද අපිට. ඔව් 64යි. 64 තියෙනකොට ඒ කියන්නේ අපේ සම්පූර්ණ මතකය 64ක් කියලා අරගත්තොත් අපිට bits ගන්න එනවා 7ක් විදිහට. මොකද අපේ calculation එක යන්නේ 64යි KB කියන එක කෙනා බෙදනවා 4K bit වලින්. right ඒ කියන්නේ 64 වැඩි කිරීම 8 බෙදීම 4 කියන එක නේද? මෙතන 2යි උත්තරේ 128ක් වෙනවා. ඒකට 128 කියලා කියන්නේ 2/7 වෙනි බලය. 2/7 වෙනි බලය කියලා කියන්නේ පිටු 7ක් ඕනේ පිටු අංකය නිරූපණය කරගන්න. right ඔය විදිහට අරගන්න පුළුවන්. ඒකේ ලකුණු දීලා තියෙනවා ලකුණු දෙකක් උත්තරය අරගන්නවට. හරි. ඊළඟට 3B කොටසේ ඔයගලන්ට අඳින්න කියලා තියෙනවා network diagram එකක් නේද? IP config පාවිච්චි කරාම මෙන්න මේ විස්තර ටික ආව කියලා කියනවා.
AB දෙකටම එකිනෙක සමග සංවේදනය කළ හැකි වන පරිදි හිත ජාල කොටස් දෙක සඳහා ජාල රූප සටහනක් අඳින්න. දැන් මේක A හා B යන ජාල කොටස් දෙකකට සම්බන්ධිත පරිගණක දෙකක්. කියන්නේ නෙට්වර්ක් කොටස් දෙකක් ඒක. නෙට්වර්ක්ස් දෙකක්. right? එතකොට නෙට්වර්ක්ස් දෙකක් නම් අනිවාර්යෙන් නෙට්වර්ක් දෙකට කමියුනිකේට් කරගන්න පුළුවන් ක්‍රමයේ තියෙන්නේ ක්‍රම දෙකයි උතන. right? එක්කෝ අන්තර්ජාලය හරහා මේ දෙන්න කමියුනිකේට් කරනවා කියලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් කෙලින්ම L3 ස්විච් එකක් රවුටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපේ මාකින් ස්කීම් එකේ L3 ස්විච් එකක් පාවිච්චි කරන්න කියන තැනට තමයි ඔයගොල්ලෝ පුළුවන් තරම් පොළඹවන්නේ. එහෙම අපි පෙන්වන්න ඕනේ. right? ඒ කියන්නේ A කියන කම්පියුටර් එකයි B කියන කම්පියුටර් එකයි ස්විච් එකකට හරි හබ් එකකට හරි සම්බන්ධ වෙන්න ඕනේ. right? මෙතන සම්බන්ධ වීම එකම ආකාරයට තියෙන්නේ. මේ මැද්ද ඔයගලන්ට කනෙක්ට් කරන්න පුළුවන් එක්කෝ L3 ස්විච් එකකින්. right? එහෙම නැත්තම් අනිත් විදිය තමයි රවුටර්ස් දෙකක් පාවිච්චි කරලා ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ කරන්න ඕනේ. මොකද මේකේ කියලා නෑ මේ දෙන්න මේ භෞතිකව බොහොම ළඟින්ද පිහිටලා තියෙන්නේ ඈතින්ද කියන එක. right? ඒ වගේම තමයි මේ තියෙන ඩීටේල්ස් ටික අපි මෙතන දාන්න ඕනේ. IP ලිපින පැහැදිලිව දැක්විය යුතුයි කියලා කියනවනේ. එතකොට පළවෙනි එක්කෙනා 192යි 168යි 1.2 බීට අදාළව තියෙන්නේ 192යි 168යි 2.3 නේද? ඔව් 2.3. ඊළඟට මේ අනුජාල ආවරණය කියන එක අපිට දාන්න දෙයක් නැහැ. මෙන්න මේ ඩිෆෝල්ට් ගේට්වේ කියන එක. ඒක හම්බෙන්නේ මෙන්න මේ පොයින්ට් දෙකට. එතනට එනවා 192.168.1.254 ආයි මේ කෙලවරට එනවා 192.168.2.254 right? ඔය විදිහට එන්න ඕනේ. එහෙම නැත්තම් A හා B කියන කම්පියුටර්ස් දෙක ස්විච් එකට කනෙක්ට් වෙලා ඊට පස්සේ රවුටර්ස් දෙකක් කනෙක්ට් වෙලා ඒ රවුටර්ස් දෙක ඉන්ටර්නෙට් කනෙක්ට් වුණොත් කනෙක්ට් කරලා ඇඳලා පෙන්නුවත් හරි. එතනදී මේ 192යි 168 කියන කට්ටිය මෙන්න මේ තැන් වලට එන්නේ. right? මෙයා එන්නේ මෙතනට. මෙතන සාමාන්‍ය විදිහටම 192යි 168යි 1.2
192යි 168යි 2.3 විදිහට තියෙනවා. right ඒතර ඔය ඩයග්‍රෑම් දෙකෙන් එකක් ඔයගලන්ගේ උත්තරේ විදිහට තියෙන්න ඕන. right ඒක හරියට ඇඳලා තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා ලකුණු 5ක්. right IP addresses හරියට දාලා තියෙනවා මේ ආකාර දෙකම මේගොල්ලෝ ඇඳලා පෙන්නලා තියෙනවා. ඒක ලකුණු 5ක් හම්බ වෙන කොටස. හරි ඩයග්‍රෑම් එක ඇඳපු නැති අය ඉන්නවා නම් විනාඩියක් දෙන්නම් ඉවර කරගන්න. දැන් ඔකේ වැදගත්ම දේ තමයි කොතනද වරදින්නේ කියන එක හරියට අල්ලගන්න. හරිද ළමයි? තාම අඳින කෙනෙක් ඉන්නවද? හරි. C part එකේ කතා කරලා තියෙනවා මේ firewall එක ගැනයි proxy server එක ගැනයි honey pots කියන එක දැන් ඔයගලන්ගේ syllabus එකේ නැහැ. right? firewall එක කියන එක බොහොම සරලව කියන්න පුළුවන් ගිනි පවුර කියන එක නේද? ජාලය වෙත අනවසර ඇතුල්වීමක් වැළැක්වීම සඳහා තමයි ෆයර්වෝල් එක තියෙන්නේ. එතකොට අවසර ලත් අයට පමණක් ෆයර්වෝල් එක හරහා ඇතුල් වෙන්න ඉඩ ලබා දෙනවා. අවසර නැති අයව රිජෙක්ට් කරනවා. ප්‍රොක්සි සර්වර් එක සම්බන්ධයෙන් අරගත්තම ප්‍රොක්සි සර්වර් එක ගැන කතා කරනකොට කියන්න පුළුවන් ප්‍රොක්සි සර්වර් එක තමයි ජාලයක් වෙනුවෙන් අතරමැදියෙක් විදිහට.
කටයුතු කළ හැකි කෙනා එයා තවත් ඒ කියන්නේ බාහිර ලෝකයක් සමග ක්‍රියාත්මක වීමේදී අපි විශේෂයෙන් සඳහන් කරා නම් හොඳයි පුද්ගලික IP ලිපින සහිත කියන එක. right පුද්ගලික IP ලිපින සහිත ජාලයක් බාහිර ලෝකයේ සමග නැත්නම් වෙනත් සේවාදායකින් සමග සම්බන්ධ වීමට යාමේදී එම ජාලය වෙනුවෙන් පෙනී සිටින නැත්නම් එම ජාලය වෙනුවෙන් අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන සේවාදායකයෙකුට නැත්නම් සර්වර් එකකට අපි කියනවා ප්‍රොක්සි සර්වර් එකක් කියලා. ප්‍රොක්සි සර්වර් එකේ සර්විසස් ගොඩක් තියෙනවා. එකක් තමයි ඔය අතරමැදියෙක් විදිහට වැඩ කරන එක. අනිත් එක වෙබ් අඩවි කෑෂ් කරගන්න පුළුවන්. වෙබ් අඩවි වලට පිවිසීම ඉඩ ලබා දීම අවහිර කිරීම කරන්න පුළුවන්. right ඒ වගේම තමයි කවුද අන්තිම එක්කෙනා තනි අන්තර්ජාල සම්බන්ධතාවක් ඔප්ටිමයිස් කරලා ඒ කියන්නේ හැමෝටම ප්‍රශස්ත මට්ටමකින් භාවිතා කිරීමට ඉඩ ලබා දෙන්න පුළුවන්. right එතනදී තනි අන්තර්ජාල සම්බන්ධතාවක් කියන එක ප්‍රොක්සි සර්වර් එකක් නැතුව වුණත් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක ඔප්ටිමයිස් වෙන්නේ. ඔප්ටිමයිස් වෙනවා කියලා කියන්නේ data වැඩිපුර අවශ්‍ය කෙනාට වැඩි ප්‍රයොරිටි එකක් දීලා අඩුවෙන් අවශ්‍ය කෙනාට එයාට අවශ්‍ය ප්‍රමාණය ලබා දීම. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. normally internet user කියන්නේ නැත්නම් normal router එකක් ගහලා අපි පාවිච්චි කරනකොට. right එතකොට කරන්නේ මම පාවිච්චි කරනකම් මට total connection එක දෙනවා. දෙන්නෙක් පාවිච්චි කරන්න ගත්තයින් පස්සේ එයාට ඒ දෙන්නට සම අන්තර්ජාල පහසුකම් ලබා දෙනවා. right එතකොට 10 දෙනෙක් පාවිච්චි කරන ගත්තම 10 දෙනාටම අදාළ බෑන්ඩ්විඩ්ත් එක කඩනවා. එතකොට ස්ලෝ නම් 10 දෙනාම ස්ලෝ, ස්පීඩ් නම් 10 දෙනාම ස්පීඩ්. ප්‍රොක්සි එකක් පාවිච්චි කරනකොට මම high definition වීඩියෝ එකක් බලනවා නම් මට වැඩිපුර data ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක නිසා ඒක මට වැඩිපුර data ප්‍රමාණයක් දෙනවා. තව එක්කෙනෙක් document එකක් refer කරනවා නම් එයාට අදාළ data ප්‍රමාණය නැත්නම් එයාට අදාළ connection speed එක අරගෙන දෙනවා. honey pot එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා trap එකක් කියලා. ඒ කියන්නේ උගුලක්. මේ උගුල අටවන්නේ වෙබ් අඩවියක් වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා බලාපොරොත්තු වෙන අයව රවට්ටන්න නැත්නම් ඒව අහු කරගන්න. right එතකොට එතෙන්දී ඒගොල්ලෝ කරන්නේ ඩමි වෙබ් එකක් හදනවා. ඔරිජිනල් වෙබ් එක වගේ පේන. එතකොට ගොඩක් වෙලාවට කවුන්ටර් ඇටැක් එක කරන්නේ නැ කෙනා. හැකර්ට ගොඩක් වෙලාවට හැකර් ඩිරෙක්ට් වෙන්නේ ඩමි වෙබ්සයිට් එකට. එතනට ගියායින් පස්සේ එයා කවුද කොහොමද කියන ඩීටේල්ස් ටික ඔක්කොම ට්‍රැක් වෙන විදිහට තමයි ඔය honey pot එක නිර්මාණය කරන්නේ. ඒක ගැන නොදැන හිටියට ගැටලුවක් නැහැ. උඩ දෙක ගැන ලියවිලා තියෙන්න ඕනේ. එතකොට උඩ දෙක හරියට ලියවිලා තියෙනවා නම් ලකුණු 3 අරගන්න. right දැන් මෙතන ලකුණු 6ක් දීලා තියෙනවානේ 2 කොටස් 3කට. honey pots අපි ගාව නැති නිසා ලකුණු 3 අරගන්න. අරගෙන 15න් කීයද කියලා දාගන්න. මේ ප්‍රශ්නේ එතකොට ඉවරයි. right හතරවෙනි ප්‍රශ්නේ කවුරු හරි කරලා තියෙනවද? ER diagram ප්‍රශ්නේ. කවුරුත් කරලා නැද්ද ER diagram? හරි. පස්වෙනි ප්‍රශ්නේ right රුත් මහතර කරාද? right okay. හරි. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ER diagram එක ගැන. ER diagram එක ඔයගලන්ට දීලා තියෙන්නේ. එතනින් ER diagram එක සම්බන්ධ කරලා ප්‍රශ්න ටික අහලා තියෙනවා. එතකොට
පළවෙනි කොටසේ අහනවා ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබාගත් ලකුණු නිරූපණය කිරීමට උපලක්ෂණයක් එකතු කිරීම සඳහා ඉහත ER සටහනේ වඩාත් අදාළ භූතාර්ථය හෝ සම්බන්ධතාව දක්වන්න. එතකොට මෙතන කියන්නේ ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබාගත් ලකුණු. එතකොට ඔයගලන්ට ER ඩයග්‍රෑම් එක බැලුවම පේන්න ඕනේ ශිෂ්‍යයා කියලා එන්ටිටි එකක් තියෙනවා. ඊළඟට විෂය කියලා එන්ටිටි එකක් තියෙනවා. එතකොට මෙතන කතා බහ කරන්නේ ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබාගත් ලකුණු. ඒතර එතනත් එන්ටිටිස් දෙකක් ගැන කතා වෙනවා. ශිෂ්‍යයෙකු විසින් විෂයකට ලබාගත් මේ ලකුණු. දැන් ලකුණු කියන එක තමයි කොතනටද පාවිච්චි කරන්නේ කියලා අහන්නේ. මෙහෙම භූතාර්ථ දෙකක් සම්බන්ධ කරගෙන ඇට්‍රිබියුට් එකක් ඩිස්කස් වෙනවා නම් ඒ ඇට්‍රිබියුට් එක භූතාර්ථ දෙකෙන් එකකටවත් අවරන්න බෑ. මොකද එහෙම පැවරුවොත් වෙන්නේ ඒක භාගෙට කම්ප්ලීට් වෙන ඩීටේල් එකක් වෙනවා. ශිෂ්‍යයාට පැවරුවොත් වෙනවා මොන විෂය සම්බන්ධයෙන් ලබාගත් ලකුණුද කියන ප්‍රශ්නේ. සබ්ජෙක්ට් එකට පැවරුවොත් වෙනවා මොන ශිෂ්‍යයාගේ ලකුණුද මේ කියන්නේ කියලා. ඒක නිසා හොඳම තැන තමයි descriptive attribute එකක් විදිහට මේ කියන තැන. right? එතනට පුළුවන් ලකුණු කියන එක ඇඳලා පෙන්නන්න. right? ඔයගලන්ට අඳින්න ඕනේ නැහැ. ඔයගලන්ට ඒගොල්ලෝ අහලා තියෙන්නේ වඩාත් අදාළ භූතාර්ථය හෝ සම්බන්ධතාව. ඒකට අපි කියන්න පුළුවන් obtain marks for යන සම්බන්ධතාවයට මෙයාව ලබා දෙන්න පුළුවන් කියලා. දෙවෙනි එකේ අහනවා ඉහත ER සටහනේ ඇති සම්බන්ධතා ඒක බහු ලෙස වර්ගීකරණය කරන්න. ඔබේ පිළිතුර සාධාරණීකරණය කරන්න. දැන් මේක මම කීප වතාවකම කියලා ඇති මේ සාධාරණීකරණය කරන්න කියන ඒවා ගොඩාක් අවස්ථාවලදී අහනවා ER ඩයග්‍රෑම් එකක් සම්බන්ධයෙන්. එතකොට ඕගොල්ලෝ මේ රිලේෂන්ෂිප් එක සාධාරණීකරණය කරන්න ලියන්න අවශ්‍ය වාක්‍ය තියෙනවා. ඒක නිවැරදි ආකාරයට ලියා ගන්න ඕනේ. right? එතකොට දැන් උදාහරණයක් විදිහට ක්ලාස් එකයි ස්ටුඩන්ට්ුයි අතර අරගත්තොත් right? ක්ලාස් සහ ස්ටුඩන්ට් අතර තියෙන්නේ ඒක බහු සම්බන්ධතාවක්. right? class සහ ස්ටුඩන්ට් අතර ඒක බහු සම්බන්ධතාවකි. දැන් මේක ජස්ටිෆයි කරන්නේ කොහොමද? ජස්ටිෆයි කරනකොට අපි අර ER ඩයග්‍රෑම් අඳිනකොට මොනවාද රිලේෂන්ෂිප් එකක් විස්තර කරපු ආකාරයට කියන්නේ දෙපැත්තට විස්තර කරනවා කියලා අපි කියනවා. අන්න ඒ විදිහට විස්තර කරන්න ඕනේ. ඒක ජස්ටිෆයි කරන්නේ මේකේ මෙනි තියෙන්නේ ස්ටුඩන්ට් ගේ පැත්තේ right ක්ලාස් ගේ පැත්තේ තියෙන්නේ 1. එතකොට අපි කියන්න ඕනේ එක් පන්තියක් සඳහා සිසුන් බොහෝමයක් සිටින අතර එක් සිසුවෙකුට එක් පන්තියක් පමණක් ඇත.
right ඔතනදී බොහොම සැලකිලිමත් වෙන්න මේ එක් පන්තියක් එක් සිසුවෙක් අපි රිලේෂන්ෂිප් එක දෙපැත්තට කියවනවා කියන්නේ ඒකයි. මුලින්ම ක්ලාස් එක පැත්තේ ඉඳලා ස්ටුඩන්ට් පැත්තට කියව ගන්න ඕනේ, ඊළඟට ස්ටුඩන්ට් පැත්තේ ඉඳලා ක්ලාස් එක පැත්තට කියවන්න ඕනේ. ඒක මොකක් මුලින් කරනවද කියන එක අදාළ නැහැ. හැබැයි පටන් ගන්න හැම වෙලාවකම පටන් ගන්න එන්ටිටි එකේ පැත්ත ඒක වචනෙන් පටන් ගන්න ඕනේ. එක් පන්තියක්, එක් සිසුවෙක්, එක් වාහනයක් ඒ විදිහට. රිලේෂන්ෂිප් එක නැත්නම් කාඩිනැලිටි රේෂියෝ එක මොකක් වුණත් ගැටලුවක් නැහැ. 1 to 1 වුණත් එහෙමයි, 1 to many වුණත් එහෙමයි, many to many වුණත් එහෙමයි. ඒකෝර අපි බලන්නේ එක එන්ටිටි එකක් එහා පැත්තේ එන්ටිටිස් කීයක් එක්ක සම්බන්ධ වෙනවාද කියන එක. නිතරම ඒක තමයි උතුම්දි බලන්නේ. right එතකොට ඔතන මාකින් ස්කීම් එකේ විදිහට ක්ලාස් එකයි ස්ටුඩන්ට් එකයි අතර තියෙන්නේ 1 to many right English medium අයට උතනම තියෙනවා උත්තරේ one class has many students while one student belongs to a class. දැන් අපි කතා කරපු දේ. ඊළඟට student and desk කියන එක 1 to 1. ඒක කියන්නේ එක් සිසුවෙකුට එක් මේසයක් පමණක් ඇති අතර එක් මේසයක් අයත් වන්නේ එක් සිසුවෙකුට පමණයි. right house and student අතර ගත්තම ඒකත් 1 to many. එතෙන්දී අපි කියන්න ඕනේ එක නිවාසයකට සිසුන් බොහෝ ගණනක් සිටින අතර එක් සිසුවෙකුට එක් නිවාසයක් පමණක් අයත් වේ. right ඊළඟට student and subject අතර තියෙන many to many relationship එකක්. ඒක අපි කියන්න ඕනේ එක් ශිෂ්‍යයෙක් විෂයන් කීපයකට පෙනී සිටින අතර එක් විෂයක් සඳහා ශිෂ්‍යයන් කීප දෙනෙකු පෙනී සිටිය හැක. මෙතනදී අරගෙන තියෙන ලකුණු ලබා ගන්නවා කියන අර්ථයෙන් obtain marks for කියලා. එතකොට අපි කියන්න ඕනේ එක් ශිෂ්‍යයෙක් විෂයන් කිහිපයකට ලකුණු ලබා ගත හැකි අතර එක් විෂයක් වෙනුවෙන් සිසුන් කිහිප දෙනෙකුටද ලකුණු ලබා ගත හැක. right එහෙමයි අපි ඕක justify කරනවා කියන වැඩේ කරන්නේ. පැහැදිලිද? ඔව්ලමයි පැහැදිලිද? නැවත කියන්න ඕනේද? හරි right එතකොට ඔතන හරියට විස්තර කිරීම සම්බන්ධයෙන් ලකුණු 4ක් දෙනවා. අර උඩ කොතනටද ඇට්‍රිබියුට් එක දාන්න ඕනේ කීප එක සම්බන්ධයෙන් ලකුණු 2ක් දෙනවා. තුන්වෙනි කොටස කියනවා ස්කීම එක ලියන්න කියලා නේද? ඒතර ස්කීම එක ලියන එක අපිට මෙතන නැවත මතක් කරගමු. සමහර ලාට ඔයගලන්ට අමතක වෙලා තියෙන්න පුළුවන්. right කොහොමද අපි ස්කීම එක ලියන්නේ? right මුලින්ම කරන්නේ entities ටිකේ නම් ටික ලිස්ට් කරගන්නවා නේද? ඒක තමයි සාමාන්‍යයෙන් අපි කරන දේ. ඒතර අපි ගන්නවා ක්ලාස් එක right අපිට තියෙනවා class කියලා entity එකක්. ඊළඟට desk
ඊළඟට house ඊළඟට subject ඊළඟට student right මෙතනද මොකද්ද අපි මුලින්ම කරන්නේ entity එකට සම්බන්ධ වෙලා තියෙන attributes ටික කිසිම ගැටලුවක් නැතුව ලියා ගන්න ඕනේ primary keys දීලා තියෙනවා නම් underline කරගන්න ඕනේ right එතකොට ඔතනදී පළවෙනි class එක දිහා බැලුවොත් class එකේ තියෙනවා class id right වෙන ඒවා මොකුත් නැහැ desk එකට තියෙනවා desk id right house එකට තියෙනවා house id and name කියලා දෙකක් ඊළඟට subject එකේ තියෙනවා subject id title student එකේ තමයි ප්‍රමාණය වැඩි student එකේ එනවා student id එයා underline වෙන්න ඕනේ මෙතන subject id underline වෙන්න ඕනේ house id underline වෙන්න ඕනේ subject id sorry student id nic name right ඒ වගේම දැන් ඔය මූලික ටික උතනින් ඉවරයි දැන් මොකද අපි කරන්නේ අපි දැන් cardinality ටික match කරගන්න ඕනේ class එකයි student අතර තිබුණේ 1 to 1 relationship එකක් ඒක නිසා cardinality ටික match කරගන්න අපිට කරන්න තියෙන්නේ එක්ක class id එක student එකට copy කරන්න ඕනේ නැත්නම් student id එක class එකට copy කරන්න ඕනේ මම student id එක class එකට copy කරනවා දැන් එතකොට ඒ tables දෙක අතර relationship එකක් හැදිලා තියෙනවා ඊළඟට desk එකයි student උයි ළමයි මම වැරද්දක් සඳහන් කරා class එකයි student අතරයි තියෙන්නේ one to many relationship එකක් right මම කරපු වැඩේ වැරදි class එකයි student එකයි අතර තියෙන්නේ one to many relationship එකක් one to many relationship එකක් නම් අනිවාර්යෙන් one side එකේ primary key එක many side එකට copy කළ යුතුමයි ඒක අනිවාර්ය දෙයක් right ඒක නිසා student ගේ පැත්තට තමයි class id එක එන්නේ අනිවාර්යෙන් student එකේ class id එක තියෙන්න ඕනේ one to one relationship එක තමයි මම අර කලින් කතා කරේ එතකොට desk id එක student එකට දාන්නත් පුළුවන් student id එක desk එකේ ගිහිලා තියන්නත් පුළුවන් one to one නම් relationship එක මම මෙතනට student id දානවා right ඊළඟට student and house අර ගත්තොත් ආයෙත් one to many relationship එකක් පැහැදිලිවම house id එක student එකට යන්න ඕනේ. ඒ කියන්නේ මෙතන
house ID තියෙන්න ඕනේ. ඊළඟට student and subject අතර many to many තියෙනවා. right? එතකොට many to many relationship එකක වෙන්නේ අලුතෙන් table එකක් හැදෙනවා. නේද? ඒක මම student subject කියලා ගන්නවා. right? ඒ හැදෙන එකේදී student ID එක තියෙනවා. subject ID එක තියෙනවා. ඒ දෙන්නම primary key එක විදිහට වැඩ කරන්නේ. ඊට අමතරව marks right? දැන් අපිට පුළුවන් මේ වගේ වරහන් බහන්න. ඒතර ස්කීම එක හැදෙන්නේ ඔන්න ඔය විදිහට. right? අඩුපාඩු තියෙන අය ඉන්නවා නම් හදාගන්න විනාඩියක් මම දෙන්නම්. ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. හරිද ළමයි? තාම ලියන කවුරු හරි ඉන්නවද? හරි. මාකින් ස්කීම් එකේ ඔය ස්කීම ටික ලියනකොට එකකට එක ගානේ ලකුණු 6ක් දීලා තියෙනවා. එතකොට ලියවෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඩෙස්ක් එක කියන ස්කීම එකයි ස්ටුඩන්ට් ස්කීම එකයි වෙනස් වෙන්න පුළුවන්. ස්ටුඩන්ට් ID එක හෝ ඩෙස්ක් ID එක මාරු වෙන විදිහ අනුව. ඒ ඇරෙන්න අනිත් ටික ඔක්කොම අපි කතා කරපු විදිහ වෙන්න ඕනේ. right? අවසානයේ ඒගොල්ලෝ අහලා තියෙනවා මොකක් හරි ටේබල් එකක ප්‍රයිමරි කී එකක් විදිහට වැඩ කරන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ කියලා. ඉතින් ඕන තරම් ඉන්නවා. ඔයගලන්ට එකක් ලිව්වනම් ඇති. ඩෙස්ක් එකට ඩෙස්ක් ID එහෙම නැත්නම් හවුස් එකට හවුස් ID ඔය විදිහට කැමති එකක් ලියවෙන්නයි ඕනේ. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. අවසානයේ ඒගොල්ලෝ SQL ස්ටේට්මන්ට් එකක් අහලා තියෙනවා. අහලා තියෙන ප්‍රශ්නේ තමයි ඉහත සිහිදී යෝජනා කරන ලද වගු භාවිතා කරමින්
subject id හි අගය al බිඳුව බිඳුව 1 වන විෂය සඳහා student id හි අගය st බිඳුව බිඳුව 1 වන ශිෂ්‍යයා ලැබූ ලකුණු ලබා ගැනීමට SQL ප්‍රකාශයක් ලියන්න. එතකොට ඔය ශිෂ්‍යයා ඔය විෂයට ලබාගත් ලකුණු අපි මේ අන්තිමට ලියලා තියෙන student subject කියන table එකේ ගබඩා වෙනවා. ඉතින් මේකට අදාළව කෝර එක ලියුවනම් හරි. right වාට out කරන්න කියලා තියෙන්නේ මෙන්න මේ කියන ශිෂ්‍යයා ලබාගත් ලකුණු. right එතකොට සීමාවන් දාලා නැති නිසා අපිට select all කියලා දෙන්න පුළුවන්. තරු සරප්පු දාලා from student subjects where එක අවශ්‍යයි අනිවාර්යෙන්. මොකද මේක කියලා තියෙන්නේ A level 0.01 සහ ST 0.01 කියන ශිෂ්‍යයාගේ ලකුණු අරගන්න කියලා. ඒක කියන්නේ where student id සමානයි මේක දීලා තියෙන්නේ මොකද්ද ST 0.01 නේ ST 0.01 and අපිට clauses දෙකක් තියෙනකොට condition දෙකක් තියෙනකොට අපිට and එක පාවිච්චි කරන්න පුළුවන් where එක ඇතුලේ subject id equals al 001 right semicolon එක තියෙන්න ඕනේ අගට. ඔය විදිහට ඔයගලන්ට පුළුවන් SQL කෝඩ් එක ලියන්න. right marking scheme එකේ මෙතන පෙන්නලා තියෙනවා. එතන select marks කියන එක විතරයි අරගෙන තියෙන්නේ. right ඊනකට අදාළ table එකේ නම දීලා තියෙනවා. right ඔය දේවල් ටික හරියට තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. right බලන්න මේ ලකුණු දෙක ඕකේද කියලා. බලලා 15න් කීයද කියන එකක් දාගන්න. හරි පස්වෙනි ගාන කරාද? ඔව් පහ කරපු කෙනෙක්. හරි 6 6 වෙනි ගාන කරපු කෙනෙක්. හැමෝම එතකොට 1 2 3 4ද කරලා තියෙන්නේ. right හරි ළමයි එහෙමනම් පේපර් එකේ බලන්නකෝ ඔයගලන්ට 100න් ලකුණු කීයක් ආවද කියලා දැන් 2012 ඉවරයිනේ අපි. බලන්නකෝ කරපු විදිහට පළවෙනි පේපර් එකට 50න් කීයද කියලා එනවා. දෙවෙනි පේපර් එකේ 40නුයි 60නුයි තියෙන ගණන් දෙක එකතු කරලා දෙකට බෙදා ගන්න ඕනේ. මටත් ලකුණු කියන්න. මම තාසයි දැනගන්න ඕගොල්ලෝ මොන විදිහටද මේ වැඩේ කරගෙන යන්නේ කියලා.
2013 පේපර් එකේ MCQ කරලාද හැමෝම? දෙදස් 13 කරපු නැති කවුරු හරි ඉන්නවද? right හරි හරි එහෙමනම් ළමයි 2013 පේපර් එක try කරලා ඉරිදට අපි ඒක සාකච්ඡා කරමු right try නොකර ඉන්න එපා ළමයි අපරාධේ හරි try කරලා එන්න එතකොට 13 පේපර් එකේ තියෙන MCQ ටික අමාරු දේවල් ටික බලලා එසේ එක පැත්තට යමු right හරි එහෙනම් මම අදට සෙෂන් එක මෙතනින් නතර කරනවා මට ලකුණු ෆයිනල් මාක් එක පොඩ්ඩක් එවන්න ළමයි කොහොමද කියන එක right ඒ වල ඩිස්කනෙක්ට් වුණාට කමක් නැහැ ළමයි ඒකම ඕගලන්ට මොකක් හරි ඒ කියන්නේ අපහසු තැන් පහුගිය පාඩම් වල මොනවා හරි අපහසු තැන් තියෙනවා නම් ක්ලියර් කරගන්න ඒක මට ඊළඟ දවසේ පොඩ්ඩක් කියන්න. එතකොට අපි මේ තැන් අරගෙන නැවත පොඩ්ඩක් මතක් වෙන්න අදාළ කොටස රිවයිස් කරගන්න පුළුවන්. හොඳයි ෂෙහරා. ඒක හොඳ ලකුණක්. right ඔහොම මැනේජ් කරගෙන යමු අපි. හරි එහෙනම් මම අදට මෙතනින් සෙෂන් එක නතර කරනවා. right ඉරිදා උදේ අපි 2013 පේපර් එක කතා කරන්න පටන් ගන්නවා. ඒක නිසා හැමෝම 2013 කරලා එන්න. right ඉරිදා උදේ 7:00ට හම්බෙමු. හරි ගිහින් එන්න කටියු.